ආයුබෝවන් සිසු දරු දැරියනි ගුරුගෙදර අධ්‍යයන වැඩසටහන් මාලාවේ තවත් අලුත් අධ්‍යයනකින් අද මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශයේ අපට ලැබෙන ව්‍යවහාරික ගණිතය කොටසේ ස්ථිති විද්‍යාව ඒකකයේ යටතේ ඇතුළත් වන රාමු සැකිලි පාඩම පිළිබඳව වැඩසටහනකුයි. මේ පාඩම අදින් ආරම්භ වන අලුත් පාඩමක් වශයෙන් නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ පසුගිය සතියේ පාඩමක දෙවෙනි පාඩම් කොටස ඒකකයේ වශයෙන් උයි. පසුගිය සතියේ පාඩම නරඹපු දරුදරියන්ට මතක ඇති අපි පසුගිය සතියේදී රාමු සැකිල්ලක් පිළිබඳව මූලික කාරණා මූලික සංකල්ප සවිස්තරාත්මකව සාකච්ඡා කළා. එෙහිදී අපි සාකච්ඡා කරන්නට යෙදුනා රාමු සැකිල්ලක් යනු කුමක්ද? රාමු සැකිල්ලක් සතු අපේ විෂය නිර්දේශයට යටත්ව තිබිය යුතු ගුණාංග මොනවාද කියන එක. මා අද පාඩමට පිවිසෙන්නට පෙර ඉතා කෙටියෙන් මදක් ඔබට මතක් කරන්නට කැමතියි. පසුගිය සතියේ අපි සාකච්ඡා කරන්නට යෙදුණු ඒ කොටස් ටික මොනවද කියන එක. අද කතා කරන පාඩම රාමු සැකිලි දෙවන අදියර පසුගිය පාඩමෙන් අපි සාකච්ඡා කළා රාමු සැකිල්ලක් යනු කුමක්දයි හඳුනා ගැනීම. ඉන් අනතුරුව විෂය නිර්දේශය යටතේ අධ්‍යයනය කරනු ලබන රාමු සැකිල්ලක් සතු විශේෂ ගුණාංග. මෙන්න මේ විශේෂ ගුණාංග ටික ওই දරුවන් ඉතා හොඳින් අවබෝධ කරගත යුතුයි. අපි සාකච්ඡා කරන ගැටලුවක තිබෙන විශේෂ ගුණාංග මොනවාද කියන එක. රාමු සැකිල්ලක් මුළුමනින්ම ද්විමාන එහෙම නැත්නම් තලීය විය යුතුයි අපිට ලැබෙන විෂය නිර්දේශයට අනුව. ත්‍රිමාන රාමු සැකිලි ඔබට අධ්‍යයනය කරන්නට සාකච්ඡා කරන්නට ලැබෙන්නේ නැහැ. ඊළඟට රාමු සැකිල්ලක සියලුම දඬු සැහැල්ලු දඬු වෙනවා. අපි කලින් කතා කළ පාඩමේ අපි බර සහිත දඬු කතා කළත් රාමු සැකිලි පාඩමේදී අපිට ලැබෙන්නේ සියලුම දඬු සැහැල්ලු දඬු. ඊළඟට රාමු සැකිල්ලේ සියලුම දඬු ඒවායේ කෙළවරවලදී සුචල ලෙස නැත්නම් සුමටව අසව් කරලා තියෙනවා රාමුව නැත්නම් රාමු කට්ටුව නිර්මාණය කිරීම සඳහා. ඊළඟට බාහිර බල හැර රාමුවේ සියලුම සංදිවල ප්‍රතික්‍රියා දඬු ඔස්සේම පමණක් ක්‍රියා කරනවා. සෑම සංදියකදීම ක්‍රියා කරන්නා වූ ප්‍රතික්‍රියා රාමු සැකිල්ලේ නැත්නම් රාමු කට්ටුවේ දඬු ඔස්සේ පමණයි ක්‍රියා කරන්නේ. එම බල එක්කෝ ආතතියක් වෙනවා නොයසේනම් තෙරපුමක් වෙනවා. ආතතියක් හෝ තෙරපුමක් යන දෙකෙන් එකක් වශයෙන් තමයි සෑම සංදියකදීම ක්‍රියා කරන්නා වූ ප්‍රතික්‍රියා දඬු ඔස්සේ ක්‍රියා කරන ප්‍රතික්‍රියා වශයෙන් පවතින්නේ. ඊළඟට බාහිර හා අභ්‍යන්තර බල රාමුවේ බාහිර බල අභ්‍යන්තර බල කියන සියල්ලම මා ඔබට කලින් සඳහන් කළා රාමුව තලියයි ද්විමානයි කියලා. අන්නේ ද්විමාන තලයේමයි සියලුම අභ්‍යන්තර හා බාහිර බල ක්‍රියා කරන්නේ. අසව් ලක්ෂවලදී කිසිදු බල යුග්මයක් හෝ ව්‍යවර්තයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. කිසියම් අසව්වක බල යුග්මයක් හෝ බල ව්‍යවර්තයක් ක්‍රියා නොකරන්නා වූ රාමු සැකිල්ල තමයි අපිට අධ්‍යයනය කරන්නට ලැබෙන්නේ. මේ ගුණාංග සහිත රාමු සැකිල්ලක බල ප්‍රත්‍යාබල ඒ කියන්නේ ආතති හෝ තෙරපුම් හඳුනා ගැනීම සඳහා ඔබට මතක ඇති අපි ක්‍රමය හඳුන්වා දුන්නා බෝවංකනය කියන ක්‍රමය. එමනම් ඊළඟට කෙරෙන්නේ බෝවංකනයේ යටතේ එම බල හඳුනා ගැනීමයි. මා මෙලෙස සුළු වේලාවක් යොදා ගනිමින් ඔබ සමග මතක් කරන්නට යෙදුනේ පසුගිය සතියේ මෙම පාඩමේ ආරම්භක අදියරේදී අපි සාකච්ඡා කරන්නට යෙදුණු වැදගත් කාරණා ටිකයි. එහෙනම් දරුවනි ඒ කාරණා ටික මතකයට අලුත් කරගෙන මතකයේ තබාගෙන අපි අද පාඩමට ක්‍රමයෙන් පිවිසෙමු. අද පාඩමෙන් මා බලාපොරොත්තු වෙන්නේ පසුගිය සතියේ සාකච්ඡා කළ එම සිද්ධාන්ත මා ඔබට දැන් මතක් කළ එම සිද්ධාන්ත සහ ඊට පෙර පාඩමේදී අපි කතා කළ සිද්ධාන්තත් සියල්ලම යොදා ගනිමින් රාමු සැකිල්ලක සරල අවස්ථාවේ සිට පසුගිය විභාග ගැටලු දක්වා ක්‍රමක්‍රමයෙන් ඔබව ගෙන යාමටයි. පළවෙනි ගැටලුව වශයෙන් මා මෙහිදී යොදාගෙන තිබෙනවා AB BC AC එක එකක් පිළිවෙලින් 4A 3A සහ 5A දිග ඇති සැහැල්ලු දඬු තුනක්
AB BC AC සැහැල්ලු දඬු තුනක් ඒවායේ දිග අපිට ලැබිලා තියෙනවා. ඒ දඬු තුන ඒවායේ කෙළවරවලදී සුමටව අසව් කරලා ABC ත්‍රිකෝණාකාර රාමුවක් නිර්මාණය කරලා තියෙනවා. එම රාමුවේ A හා C දෙකලවර ලක්ෂීය ආධාරක දෙකක් මත රඳවලා තියෙනවා. රාමුවේ AC දෙකලවර ලක්ෂීය ආධාරක දෙකක් මත රඳවලා තියෙනවා. එම ලක්ෂීය ආධාරක දෙක තිරස්වයි පවතින්නේ AC මට්ටම. B ලක්ෂය තියෙන්නේ AC-ට ඉහළින් ABC සිරස්තලයක තියෙනවා. මෙන්න මේ කාරණා ටික එකින් එක ගැටලුවේ තියෙන වැදගත් කාරණා ටික ඉතා හොඳින් අවබෝධ කරගත යුතුයි. දඬුවල දිග සපයා තිබෙනවා. ඊළඟට ABC රාමුවේ AC දෙකලවර පවතින එකම තිරස් මට්ටමක බව සඳහන් වෙනවා. B ලක්ෂය AC-ට ඉහළින් තියෙන බව සඳහන් වෙනවා. රාමුව සිරස්තලයක සමතුලිතව පවත්වාගෙන ඇති බව සඳහන් වෙනවා. ඊළඟට බාහිර බලයක් වශයෙන් B ශීර්ෂයට නිව්ටන් 1000ක භාරයක් යොදවලා තියෙනවා. මේ ආකාරයෙන් පද්ධතිය සමතුලිතව තියෙන විට අපිට කියනවා දඬුවල පවත්නා ප්‍රත්‍යාබල දඬුවල ක්‍රියා කරන ප්‍රත්‍යාබල නිර්ණය කරන්න කියලා. ගැටලුවේ වැදගත් කාරණා ටික ත්‍රිකෝණාකාර රාමුවේ AC තිරස් දිග එක් දණ්ඩේ දිග සඳහන් වෙනවා. එතකොට මේ ආකාරයෙන් පාද තුනෙහි දිග 4A 3A 5A ලෙස දුටු පමණින්ම ওই දරුවන්ට මතක් වෙන්න ඕනේ පෙර වසරවලදී අපි අධ්‍යයනය කරපු පයිතකරස් සම්බන්ධය. පයිතකරස් ත්‍රිත්වයේ සරලතම මූලිකම ආකාරය තමයි 3 4 සහ 5. මේකේ අපිට සඳහන් වෙනවා දඬුවල දිග 4A 3A 5A කියලා. ඒතකොට A කියන්නේ තවත් යම්කිසි ගුණාකාරකයක්. පොදු වශයෙන් මූලික පයිතකරස් ත්‍රිත්වය එතන පවතිනවා 3 4 5. ඒ අනුව මේ ත්‍රිකෝණය ඍජු කෝණීය ත්‍රිකෝණයක්. එතකොට ඍජු කෝණීය ත්‍රිකෝණයක් කිව්වට ඔබ පටලවා ගන්න එපා. ඍජු කෝණය පවතින්නේ කොතනද? ඍජු කෝණය පවතින්නේ දිගම පාදය වන කර්ණයට සම්මුඛවයි කියලා පැහැදිලිව හඳුනා ගන්න ඕනේ. ඊළඟට AC දෙකලවර ආධාරක දෙක මත තියෙනවා B ශීර්ෂයට නිව්ටන් 1000 අමතර බලය යොදලා තියෙනවා. AC තිරස්ව පවතිනවා දිග 5A. ඊළඟට ත්‍රිකෝණය සම්පූර්ණ වෙනවා. AB 4A BC 3A AC 5A මා නැවතත් ඉතා හොඳින් මතක් කරනවා. කිසිසේත්ම මේ පාදවල දිග වරද්දවා ගන්න එපා. 3 4 5 දුටු පමණින් කලබල වෙලා පයිතග්‍රස් සම්බන්ධය මතක් කරලා පටලවා ගත්තොත් ඔබ ගැටලුව වර්ධිනවා. එතකොට B ඍජු කෝණයක් වශයෙන් පවතිනවා. A හා C දෙකලවර තිරස් ආධාරක දෙකක් මත තිරස් මට්ටමේ පවතිනවා. B ශීර්ෂයට යෙදූ බාහිර බලය තියෙන නිව්ටන් 1000. මේ තියෙන පද්ධතියේ ජ්‍යාමිතික ස්වරූපය සහ යොදා ඇති බාහිර බලය. එතකොට දරුවනි මේ ආකාරයට මේ පද්ධතිය සමතුලිතව තිරස් මට්ටමේ රඳවා ගැනීමේදී අපි දන්නවා මේ ආධාරක දෙක මතින් එනවා සිරස් ප්‍රතික්‍රියා දෙකක්. A ලක්ෂයේ RA කියලා සඳහන් වෙනවා. C ලක්ෂයේ RC කියලා සඳහන් කරලා තියෙනවා. එකම ආරකුරක් දාන්න එපා. මා ඔබට ඒක නැවතත් මතක් කරන්නම්. සමමිතික නම් පමණයි අපිට එකම අගයක් පවතිනසේ සලකන්න පුළුවන් වෙන්නේ. මේ රූපේ සමමිතික නැහැ. ඒ නිසා A ලක්ෂයේ RA සහ C ලක්ෂයේ RC අභිලම්බ ප්‍රතික්‍රියා දෙකක් සඳහන් වෙනවා. දැන් අපිට මුලින්ම තියෙන්නේ බෝවංකනයට යන්න කලින් මේ RA RC බාහිර ප්‍රතික්‍රියා බල දෙක නිර්ණය කර ගැනීමයි. විතා සරලව පද්ධතියේ සිරස් සමතුලිතතාව සැලකුවොත් අපිට සමීකරණයක් ලියන්න පුළුවන්. සිරස් සමතුලිතතාවය සැලකීමෙන් RA ධන RC සිරස්ව ඉහළට ක්‍රියා කරනවා. B ලක්ෂයෙන් 10 නිව්ටන් සිරස්ව පහළට ක්‍රියා කරනවා. මේ තියෙන්නේ සිරස් සමතුලිතතා සමීකරණය. ඊළඟට එක් ලක්ෂයක් වටා ගූර්ණ ගත්තොත් අපිට පුළුවනි එක් බලයක් නිර්ණය කරගන්න. එතනදී ඔබට මතක් වෙන්න ඕනේ ගූර්ණ ගන්නා ලක්ෂයේ බලය සමීකරණයට ඇතුළත් වෙන්නේ නැහැ. අනිත් බලය පමණක් ඇතුළත් වන ආකාරයට අපි A ලක්ෂයෙන් ගූර්ණ ගත්තොත් එතකොට A හරහා ක්‍රියාත්මක වන්නා වූ RA බලය ඉවත් වී RC වලගේ අපිට ලබා ගන්න පුළුවන්. එතකොට දරුවනි මේ ආකාරයට RC බලයත් එක්ක ගූර්ණය ගන්න ගියහම අපිට මේ දිග 5A RCට දුර වශයෙන් භාවිතා කරන්න පුළුවන්. B ලක්ෂයේදී ක්‍රියා කරන්නා වූ බලයට ලම්බ දුර සොයා ගන්නට ගියහම අපිට මේ රූපයේ කිසියම් කෝණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මා මෙතන තීටා කෝණයක් වශයෙන් සඳහන් කරනවා. නමුත් පාද තුනම දන්නා බැවින් සහ ඍජු කෝණී ත්‍රිකෝණයක් බැවින් කිසිසේත්ම මේ තීටා
අඥාතයක් වශයෙන් පවතින්නේ නැහැ. මේක අපිට ඉතා සරලව හොයාගන්න පුළුවන් වෙනවා. එහෙමනම් අපි බලමු ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ සමීකරණය ලැබෙන ආකාරය. RC බලයට ලම්බ දුර 5a 1000 නිව්ටන් බලයට ලම්බ දුර ඔබට පැහැදිලිව පේනවා මේ 1000 නිව්ටන් බලයට ලම්බ දුර එනවා මෙතනට 4a cos θ. මේ පාදයේ 4a මෙතනට විභේදනය කළාම තිරස් වෙනවා 4a cos θ 1000 නිව්ටන් 4a cos θ. මෙතනින් a පොදු සාධකයේ වශයෙන් ඉවත් වෙලා RC 800යි n cos θ ලැබෙනවා. cos θ මේ ඍජුකෝණී ත්‍රිකෝණයෙන් අපිට ආදේශ කරන්න පුළුවන්. බද්ධ පාදයේ බෙදීම කරණය 4a බෙදීම 5a ඒ කියන්නේ 4 බෙදීම 5යි. එhmenan cos θ ගේ ආදේශ කළාම RC අගය අපිට ලැබෙනවා නිව්ටන් 640ක් වශයෙන්. මෙම RC අගය සිරස් සමතුලිතතා සමීකරණයට ආදේශ කළ විට ඉතා සරලව අපිට RA වල අගය හොයාගන්න පුළුවන් වෙනවා 360ක් ලෙස. එහෙමනම් අපි දැන් බාහිර ප්‍රතික්‍රියා බලදක නිර්ණය කරලා අවසන් වෙනවා RA සහ RC. ඒක අපි ලකුණු කර ගන්නවා රූපයේ RA 360යි නිව්ටන් RC 640යි නිව්ටන්. දැන් පද්ධතියේ බාහිර බල සියල්ල අපිට ලැබිලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක බෝ අංකණයේ යටතේ පියවරෙන් පියවර සංධියක් වටා අධ්‍යයනය කරමින් දඬුවල ක්‍රියාත්මක වන්නා වූ ප්‍රත්‍යාබල නිර්ණය කර ගැනීමයි. බෝ අංකණයේ යටතේ මේ රූපය අධ්‍යයනය කිරීම සඳහා අපි රූපයේ අවකාශ අංකණය කර ගන්නවා 1 2 3 4. මෙහිදී පැහැදිලිව තේරුම් ගන්න 1 මේ අවකාශයට අපි යෙදුවොත් 1 කියන අංකය මෙතනට එනකම්ම පවතිනවා. මොකද වෙනත් බලයකින් වෙන්වන්නේ නැහැ. මේ 1 කියන අවකාශය මෙතනට එනකම්ම වෙනත් කිසිදු බලයකින් වෙන්වන්නේ නැහැ. ඊළඟට මෙතනින් මේ පැත්තට යනකොට 360 කියන බලය හරහා අවකාශය වෙන්වන බැවින් මේ එකේ ඉලක්කම මෙතෙන් එහාට ගෙනියන්න බෑ. එතනට අලුත් ඉලක්කමක් ලැබෙනවා. එහෙනම් මම යොදලා තියෙනවා 2. 2 කියන අවකාශය මෙතනට යනකම් යන්න පුළුවන්. 640 බලයෙන් එහා පැත්තට ගියාම නැවතත් 2 පරිහරණය කරන්න බෑ අපිට. ඒකට අලුත් අංකයක් එදෙනවා 3. 3 කියන අවකාශය මෙතනට එනකම් එනවා. 1000 නිව්ටන් බලයෙන් එහා පැත්තට ගියාම 3 අවකාශය නෙමෙයි. එතකොට පවතින මේ පැත්තේ අංක 1 අවකාශය. එහෙනම් රූපයේ බාහිරින් තියෙන අවකාශ ටික නම් වෙන අංකණය වෙනවා 1 2 3 කියලා. ඇතුලේ අවකාශය 4 වශයෙන් නම් කරලා තියෙනවා. දැන් අපිට පුළුවන් යම්කිසි සංධියකින් ආරම්භ කරලා බෝ අංකණය ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න. මා ඔබට පසුගිය සතියේ සඳහන් කළා කිසියම් සංධියකදී අඥාත බල දෙකකට වඩා වැඩියෙන් තියෙනවා නම් අඥාත බල දෙකකට වඩා වැඩියෙන් තියෙනවා නම් එම සංධියේ බල නිර්ණය කර ගැනීම අපහසු බැවින් අපි වෙනත් සංධියකින් බල නිර්ණය කර ගන්නවා. නමුත් මේ රූපයේ අපිට ඉතා පැහැදිලිව පේනවා ඒ සංධිය ගත්තත් දඬු දෙකක අඥාත බල දෙකයි පවතින්නේ. C සංධිය ගත්තත් BC AC දඬු දෙකේ අඥාත බල දෙක පමණයි පවතින්නේ. B සංධිය ගත්තත් BA BC අඥාත බල දෙකක් පමණයි පවතින්නේ. එහෙමනම් A සංධියෙන් B සංධියෙන් හෝ C සංධියෙන් කුමන සංධියකින් ආරම්භ කළත් මේ ගැටලුවේ නම් බල දෙකකට වඩා අඥාත බල දෙකකට වඩා වැඩියෙන් පවතින අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඕනෑම සංධියකින් ආරම්භ කරන්න පුළුවන්. ඒ සංධියෙන් ආරම්භ කළොත් ඒ සංධියෙන් වාමාවර්තව එයත් මා පසුගිය සතියේ ඔබට සඳහන් කළා අපි සෑම සංධියක් වටාම සම්මත දිශාව වශයෙන් වාමාවර්ත දිශාව පරිහරණය කරනවා. එhmenan ඉස්සෙල්ලා අපි බලන්නේ දන්නා බලය. දන්නා බලය හරහා යනකොට වාමාවර්තව ලැබෙන්නේ අපිට 1 2. මේ සංධිය වටා වාමාවර්තව සැලකීමේදී එක අවකාශයේ සිට දෙක අවකාශය දක්වා යනකොට ඉහළට 360ක්. එක අවකාශයේ සිට දෙක අවකාශය දක්වා යනකොට ඉහළට 360ක්. මම එතන කාරණා දෙකක් කියනවා. දිශාව ඉහළට විශාලත්වය 360යි. එහෙමනම් එකේ සිට දෙක දක්වා යාමේදී සිරස්ව ඉහළ දිශාවට 360යි. එකේ සිට දෙක දක්වා යාමේදී ඉහළ දිශාවට 360යි. පසුගිය සතියේ පාඩම නරඹන්නට නොලැබුණු දරුවෙක් ඉන්නවා නම් බලයි දැන් මම එතන එකේ සිට දෙක දක්වා ඊතලයක් යොදලා නැහැ කියන එක. නමුත් අපි ඒක පසුගිය සතියේ මතක් කළා සිද්ධාන්ත යටතේ කොයිම වෙලාවකවත් ප්‍රත්‍යාබල සටහනේ දිශාව ලකුණු කරන්න එපා. මොකද අපිට එක් සංධියක් වටා මේක ඉහළට වශයෙන් අධ්‍යයනය කළත් වෙනත් සංධියක් වටා අධ්‍යයනය කිරීමේදී සමහර විට මේක පහළට කියලා අධ්‍යයනය කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා
ඉතා හොඳින් මතක තියාගන්න ප්‍රත්‍යාබල සටහනේ අපි ලකුණු කරන්නේ විශාලත්වය පමණයි අවකාශ දෙක සමග දිශාව ලකුණු කරන්නේ නැහැ. එහෙමනම් 1 සිට 2 දක්වා යාමේදී ඉහළට 360යි. මෙතන ඉහළට කියන එක දිශාව ලැබෙන්නේ 1 සිට 2 දක්වා. තියෙන්නේ ඉහළට 360යි. ඊළඟට 2 සිට 4 දක්වා අපි සලකන්නේ ඒ සංදිය. එහෙනම් මෙතන වටේ යනකොට 2 සිට 4 දක්වා යාමේදී AC දණ්ඩයේ පවතින බලය AC දණ්ඩයේ ක්‍රියාත්මක වන ප්‍රත්‍යාබලය මෙතන අපිට තවම දන්නේ නැහැ ආතතියක්ද තෙරපුමක්ද කියලා. එහෙනම් දිශාව අපි දන්නේ නැහැ. එහෙනම් 2 සිට 4 දක්වා යාමේදී බලයේ විශාලත්වය දන්නෙත් නැහැ, දිශාව දන්නෙත් නැහැ. අපි දන්නේ එකම කාරණයයි. මොකද්ද? 2 සිට 4 දක්වා යාමේදී ඒක තිරස්ව ක්‍රියාත්මක වන බලයක් බව පමණයි අපි දන්නේ. 2 සිට 4 දක්වා යාමේදී තිරස්ව ක්‍රියාත්මක වන බලයක් බව දන්නවා, දිශාව දන්නෙත් නැහැ, විශාලත්වය දන්නෙත් නැහැ. එහෙනම් අපි 2 සිට 4 දක්වා යාමේදී තිරස් බව පමණක් දන්න කාරණේ ලකුණු කරගන්න. තවම තියෙන්නේ සම්පූර්ණ වූ ප්‍රත්‍යබල සටහනක් නෙමෙයි, අර්ධ වශයෙන් මායක ලකුණු කරලා තියෙන්නේ තිත් රේඛාවකින්. 2 සිට 4 තිරස්, දිශාව දන්නෙත් නැහැ, විශාලත්වය දන්නෙත් නැහැ. ඊළඟට අපි යනවා 4 සිට 1. 4 සිට 1ට යනකොට මෙන්න මේ පැත්තට ආනතව තීටා කෝණයකින් තිරසට. දකුණට ආනත වෙලා තිරසට තීටා කෝණයකින් 4 1. එහෙමනම් එක ලක්ෂය තියෙන්නේ මෙතන නිසා දරුවනි 4 1 වෙන්න ඕනේ මෙන්න මේ ආකාරයටයි. මොකද මේ ආනතිය තිරසට තීටා එලෙසම තියෙන්න ඕනේ මෙතනත් මේ ආකාරයට. එහෙමනම් 4 කියන අංකය මෙන්න මේ ප්‍රදේශයෙන් කොහෙන් හරි ලකුණු වෙන්න ඕනේ තීටා කෝණය පවතින ආකාරයට. තීටා කෝණය තිරසට පවතින ආකාරයට 4 1 හොයා ගන්නවා අපි මේ තිරසට තීටා ආනත රේඛාව මේ ආකාරයෙන් ලකුණු කරලා. එහෙමනම් 4 ලැබෙන්න ඕනේ මෙතනයි. අන්න දැන් අපිට පුළුවන් 2 4 රේඛාව සම්පූර්ණ කරන්න. දැන් තිත් රේඛාව අවශ්‍ය නැහැ. එහෙමනම් 2 4 දිශාගත වෙලා තියෙන්නේ දකුණට. එහෙමනම් මෙතන ඊතලයක් ලකුණු වෙන්න ඕනේ දකුණට. මේ තියෙන්නේ දකුණට. හේතුව 2 4 දකුණු පැත්තට යන නිසා. මේ ඊතලේ දකුණට. එහෙමනම් මේ දණ්ඩේ අනෙත් කෙළවරේ සමාන හා ප්‍රතිවිරුද්ධව අනෙක් ඊතලයේ ලකුණු වෙන්න ඕනේ මේ ආකාරයෙන්. එතකොට දැන් මෙතනදීම අපිට ලැබෙනවා මේ දණ්ඩේ ක්‍රියාත්මක වන්නේ ආතති බලයක්. ඊළඟට 4 1 මේ සංදිය වටා යාමේදී වාමාවර්තව 4 1 ක්‍රියාත්මක වන්නේ පහළට. එහෙමනම් අපි දැන් 4 1 සම්පූර්ණ කරමු පහළට තියෙන්නේ. එහෙමනම් මෙතන ඊතලයේ ලකුණු වෙන්න ඕනේ පහළ දිශාවට. එතකොට මෙතන ඊතලයේ පහළ දිශාවට ලකුණු වුණාම සමාන හා ප්‍රතිවිරුද්ධ අනිත් කෙළවරේ ඉහළ දිශාවට ලකුණු වෙනවා. ඒ කියන්නේ AB දණ්ඩේ තියෙන්නේ තෙරපුමක්. විශාලත්වය අපි තාම හොයාගෙන නැහැ. ගුණාංගයේ පමණක් හොයාගෙන තියෙනවා ආතතියක් හා තෙරපුමක් බව. ඊළඟට අපි තවත් සංදියකින් හොයාගන්නවා මේ දණ්ඩේ ක්‍රියාත්මක වන බලය. 2 3 C සංදිය වටා සලකනවා. C සංදිය වටා වාමාවර්තව යාමේදී අපි ඔන්නම් ඉස්සෙල්ලා බලමු ලකුණු වෙච්ච බලය. 4 2 මේ දිශාවට තියෙනවද? C සංදිය වටා සැලකීමේදී වාමාවර්තව 4 2 වම් පැත්තට තියෙනවා. මේ තියෙන්නේ 4 2 වම් පැත්තට තියෙනවා. ඊළඟට 2 3 2 3 ඉහළට 640ක්. 2 3 ඉහළට 640ක් ලැබෙනවා. එතකොට අපිට 3 4 කෙලින්ම සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. 3 4 පවතින්නේ පහළ දිශාවට. 3 4 දිශාගත වෙනවා පහළට සිරසට තීටා කෝණයක් කානතව. මෙතන තීටා නම් මේක සිරසට තීටා වෙනවා. එhmenan මේ ඊතලයේ පහළට වැටෙනවා. සමානා ප්‍රතිවිරුද්ධ මෙතන ඊතලයක් වැටෙනවා. ඉහළට BC දණ්ඩේ තියෙන්නේ තෙරපුමක්. එතකොට දැන් දඬු තුනේම ක්‍රියාත්මක වන්නා වූ ප්‍රත්‍යාබල ආතතිද තෙරපුම්ද යනවග අපි නිර්ණය කරගෙන අවසానයි. නමුත් තවම අපි මේවායේ විශාලත්වයන් ලබාගෙන නැහැ. එහෙමනම් දරුවනේ දැන් අපිට තියෙන්නේ ප්‍රත්‍යාබල සටහන පාවිච්චි කරලා මේ නොදන්නා බලවල විශාලත්වයන් සොයා ගැනීමයි. උදාහරණයක් වශයෙන් AB දණ්ඩයේ පවතින බලය හොයාගන්න අවශ්‍ය නම් AB දණ්ඩයේ පවතින බලය හොයාගන්න අවශ්‍ය නම් අපි කරන්න ඕනේ AB දණ්ඩ මගින් වෙන්වන අවකාශ දෙක. 1 4 අවකාශ දෙක. 1 4 අවකාශ දෙක වෙන් වෙන්නේ AB දණ්ඩෙන්. එහෙමනම් මේ තියෙන්නේ 1 4 1 4 ප්‍රත්‍යාබලයේ විශාලත්වය ප්‍රත්‍යාබල සටහනෙන් ලබා ගන්න පුළුවන්. මේ රේඛා ඛණ්ඩයේ විශාලත්වයේ වශයෙන් ලැබෙන අගය තමයි 1 4 අවකාශ දෙක වෙන්වන දණ්ඩේ
පවතින ප්‍රත්‍යාබලයේ විශාලත්වය වෙන්නේ. 1 2 ගත්තොත් ඒක දන්නා බලයක්. 2 3 ඒකත් දන්නා බලයක්. ඊළඟට 4 3 ගත්තොත් මේ තියෙන 4 3 ලක්ෂ 2 අතර ප්‍රත්‍යාබල සටහනේ විශාලත්වය වෙන්නේ 4 3 අවකාශ දෙක වෙන්වන දණ්ඩේ ප්‍රත්‍යාබලය. එhmenan අපි දැන් ප්‍රත්‍යාබල සටහන භාවිතා කරලා නොදන්නා බල ටික හොයාගමු. නැවතත් මා ප්‍රත්‍යාබල සටහන මෙතන දක්වනවා. ත්‍රිකෝණ දෙක xy වශයෙන් අපිට පහසු වෙන අංකණය කරගත්තා. එහෙමනම් අපි මේ x ත්‍රිකෝණය සැලකුවොත් x ත්‍රිකෝණය සැලකුවාම එක කෝණයක් දන්නවා, එක පාදයක විශාලත්වය දන්නවා. අපිට අනික් පාද දෙක හොයාගන්න පුළුවන්. tan θ ලිව්වොත් මේවා ඔය දරුවෝ බොහොම සරලව දන්නවා. tan θ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ වශයෙන් සම්මුඛ පාදයේ 360යි බද්ධ පාදයේ 2 4 වශයෙන්ම සඳහන් වෙලා තියෙනවා. එහෙනම් ඔතනින් අපිට tan θගේ රූපයේ ජ්‍යාමිතියෙන් ආදේශ කළාම 2 4 බලය හොයාගන්න පුළුවන්. රූපයේ ජ්‍යාමිතියෙන් tan θ වෙන්නේ 3 බෙදීම 4යි. රාමු සැකිල්ලේ තිබුණු අගයන් ටික 3යි 4යි 5යි ඔබට මතක ඇති. ඒ අනුව tan θ ලැබෙනවා 3 බෙදීම 4ක්. එහෙමනම් 360 බෙදීම 2 4 සමානයි 3 බෙදීම 4යි. 2 4 ප්‍රත්‍යාබලයේ විශාලත්වය ලැබෙනවා නිව්ටන් 480ක්. ඊළඟට මේකෙන් sin θ ලිව්වොත් sin θ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදයේ 360යි කර්ණය වශයෙන් පවතින්නේ 1 4. නැවතත් sin θ අගය සැකිල්ලේ ජ්‍යාමිතියෙන් 3 බෙදීම 5යි කියලා යොදන්න පුළුවන්. ඍජු කෝණී ත්‍රිකෝණයක් 3 4 5 පාද වූ. එහෙනම් sin θ 3 බෙදීම 5යි 1 4 අගය ලැබෙනවා නිව්ටන් 600යි කියලා. 2 4 480යි 1 4 600යි. 2 4 480යි 1 4 අගය 600යි. ඊළඟට අපි y ත්‍රිකෝණය සැලකුවොත් y ත්‍රිකෝණයේ සම්මුඛ පාදය බද්ධ පාදය දෙකම දන්නවා. කර්ණය විතරක් හොයාගන්න තියෙනවා. cos θ ලිව්වොත් බද්ධ පාදයේ බෙදීම කර්ණය 640 බෙදීම 3 4 රූපේ ජ්‍යාමිතියෙන් cos θ අගය යෙදුවාම 4 බෙදීම 5ක් කියලා අපිට 3 4 ලැබෙනවා 800යි නිව්ටන්. එහෙනම් 3 4 අවකාශ දෙක වෙන්වන දණ්ඩේ පවතින බලය නිව්ටන් 800යි. දැන් අපි අඥාත බල තුනම හොයාගෙන ඉවරයි. 1 4 අවකාශ වෙන්වන දණ්ඩ, 2 4 අවකාශ වෙන්වන දණ්ඩ සහ 3 4 අවකාශ වෙන්වන දණ්ඩ කියන දණ්ඩ තුනේම ප්‍රත්‍යාබල නිර්ණය වෙලා අවසానයි. දැන් එහෙමනම් මේ ප්‍රත්‍යාබල ටික අපි නැවතත් සැකිල්ලේ සඳහන් කරගමු. 1 4 අවකාශ වෙන්වන දණ්ඩේ 600යි. 1 4 600යි. ඊළඟට 2 4 අවකාශ වෙන්වන දණ්ඩේ 480යි. අනිත් එක 3 4 අවකාශ වෙන්වන දණ්ඩේ 800යි. මේ තියෙන සම්පූර්ණම ප්‍රත්‍යාබල ටික ආතතිද තෙරපුම්ද කියන සියලු කාරණා වෙන්වෙන් වශයෙන් දක්වමින් අපි ඔක්කොම ටික දැන් හොයලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක පැහැදිලිව වගුවක ආතති තෙරපුම් වෙන් කර දක්වමින් පිළිතුර අවසාන පිළිතුර ඉදිරිපත් කරන්නයි. මෙතනදී දරුවනි මම අවසාන පිළිතුරට යන්න කලින් තවත් වැදගත් කාරණයක් මතක් කරනවා. මොකද්ද? මේ ප්‍රත්‍යාබල සටහන ඇඳීමට ඔබට අවශ්‍ය නම් ප්‍රස්ථාර කොලයක් භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ සාමාන්‍යයෙන් පිළිතුරු සපයන සුපුරුදු කඩදාසියේ මේ සටහන අඳින්නත් පුළුවන්. නමුත් මා පුද්ගලිකව අත්දැකීමෙන් දන්නා කාරණයක් තමයි වඩා හොඳයි ඔබ මේ ප්‍රත්‍යාබල සටහන ප්‍රස්ථාර කොලේ සඳහන් කරනවා නම්. මොකද ප්‍රස්ථාර කොලේ සඳහන් කිරීමේදී කුඩා හෝ වැරද්දකින් තොරව ඉතා නිවැරදිව අපිට පිළිතුරට යන්න පුළුවන් වෙනවා. පාදවල විශාලත්වයන් සහ කෝණ ඉතා නිවැරදිව එතනදී අපිට වැඩි කාලයක් ගත කරන්නේ නැතුව සරලව ලබා ගන්න පුළුවන් වෙන ප්‍රස්ථාර කොලේ පාවිච්චි කරොත්. නිවැරදි සටහන අඳින්න පුළුවන්. මොකද සමහර ගණන් වල ලැබිලා තියෙනවා ඉතා කුඩා වෙනස් වීමකින් උදාහරණයක් වශයෙන් 1 4 එකට ඉහළින් 4 තිබුණොත් දිශාව උඩට වෙනවා. එකට යටින් 4 තිබුණොත් දිශාව පහළට වෙනවා. එතකොට දිශාව වෙනස් වෙච්ච ගමන් ආතතිය හෝ තරපම වෙනස් වෙන්න පුළුවන්. එතකොට පිළිතුර වරදිනවා. ප්‍රස්ථාර කොලේ ඇඳීමේදී ඒ වැරද්ද සිදු වෙනවා හරිම අඩුයි. එහෙමනම් අපි මේ අවසාන පිළිතුර ඉදිරිපත් කරමු වගුවකින්. මේ තියෙන ප්‍රත්‍යාබල සටහන සහ ආතති තෙරපුම් හොයාගත්තු අගයන් එක් එක් දණ්ඩේ ප්‍රත්‍යාබලය දණ්ඩ නම් කරලා තියෙනවා. ප්‍රත්‍යාබලය නිව්ටන් වලින් සඳහන් වෙනවා. ආතතියක්ද තෙරපුමක්ද කියන වග. AB දණ්ඩ. AB දණ්ඩේ තියෙන දෙපසට ඊතල දෙකක් යෙදිලා තියෙන නිසා ඔබ දන්නවා තියෙන තෙරපුමක් අගය 600යි. එහෙනම් තෙරපුම 600යි.
BC දණ්ඩ. BC දණ්ඩේ තියෙන්නේ තෙරපුමක් 800යි. AC දණ්ඩේ තියෙන්නේ ආතතියක් 480යි. එතනදී දරුවනේ මම තවත් කාරණයක් මතක් කරනවා. සාමාන්‍යයෙන් අපිට විභාගයේදී මේකට ලකුණු ලැබෙන්නේ මේ අගයන් ටිකට බොහෝ විට ලකුණු 5 වෙනම ලැබිච්ච අවස්ථා තියෙනවා. උදාහරණයක් වශයෙන් 600 කියන අගයට 5යි, 800 කියන අගයට 5යි, 400 කියන අගයට 5යි. මේවා සමහර ගණන් වල වෙනස් වෙන්නත් පුළුවන්. ඊළඟට තවත් 5ක් ලැබෙනවා මේ 600 තෙරපුම කියන ගුණාංගයට. එතකොට ඔබ මේ 600 කියන පිළිතුර වැරදිලා මෙතන ලිව්වොත් අගය නිවැරදි 600යි තෙරපුම වෙනුවට ආතතිය වැරදි උත්තරයක්. ඒ නිසා එක ලකුණු 5ක් අහිමි වෙනවා. අගයට ලකුණු 5යි, ගුණාංගයට ලකුණු 5යි. හරි පිළිතුර වැරදි තැනක ලිව්වොත් එක ලකුණු 5ක් අහිමි වෙනවා. හැබැයි ඔබ වැරදි පිළිතුරක් හරි තැනක ලිව්වොත් කිසිම ලකුණක් ලැබෙන්නේ නැහැ. එhmenan 600ට 5යි තෙරපුම ගුණාංගයට 5යි, 800ට 5යි තෙරපුම ගුණාංගයට 5යි, 480ට 5යි තෙරපුම ගුණාංගයට 5යි. ඒක අනිවාර්යෙන්ම නෙමෙයි මා සඳහන් කළේ බොහෝ විට ගණන් වල ලකුණු ලැබෙන ආකාරය. එhmenan මේ පළවෙනි ගැටලුවේ පිළිතුරු සියල්ල අපි අවසාන වශයෙන් ඉදිරිපත් කරලා ඉවරයි. ආතති හෝ තෙරපුම් වෙන් වශයෙන් දක්වමින් නිර්ණය කරන්න කියලායි ලැබෙන්නේ. මේ තියෙන වෙන් වශයෙන් දක්වමින් නිර්ණය කිරීම. එhmenan දරුවනේ අපි දැන් මීට වඩා තව ටිකක් ලොකු ගානකට මේ දණ්ඩ තිබුණේ මේ සැකිල්ලේ තිබුණේ දණ්ඩු 3යි. මීට වඩා පොඩ්ඩක් වැඩි ගානකට අපි ඊළඟට යමු. දෙවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුව වශයෙන් මම අරන් තියනවා දඬු 5ක් තියෙන ඔබට පේන රූපය. හැබැයි සමාන දිගැති. රූපේ දක්වා ඇත්තේ සමාන දිගැති සැහැල්ලු දඬු 5ක් යදු රාමු සැකිල්ලක්. එය ඒහිදී ඒ ලක්ෂයේදී අචල ලක්ෂයකට සුචල ලෙස අසව් කරලා තියෙනවා. ඒ ලක්ෂය. B ලක්ෂය ආධාරකයක් මත තියෙනවා. B ලක්ෂය තියෙනවා ආධාරකයක් මත. ඒ ලක්ෂය සුමටව අසව් කරලා තියෙනවා. AB තිරස්ව පවතිනවා. රාමුව සිරස්තලයක සමතුලිතව තියෙනවා. C ලක්ෂයෙන් නිව්ටන් 1000ක භාරයක් එල්ලලා තියෙනවා. මොනවද වැදගත් කාරණා ටික? A ලක්ෂය සුමටව අසව් කරලා තියෙනවා. B ලක්ෂයේ ආධාරකයක් මත රඳවා තියෙනවා. AB තිරස්ව තියෙනවා. C ලක්ෂයෙන් බාහිර යදු බලය තියෙනවා. සැකිල්ල සිරස්තලයක සමතුලිතව තියෙනවා. එවනම් අපි මුලින්ම මේ සංධීය ප්‍රතික්‍රියා සහ B වල ප්‍රතික්‍රියාව නිර්ණය කරගත යුතුයි. මේ තියෙන්නේ A සංධීය B ආධාරකය මත සංධියකදී ඔබ දන්නවා එකිනෙකට ලම්බකව ප්‍රතික්‍රියා සංරචක යුගලයක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒක සාමාන්‍යයෙන් x සහ y කියලා ලකුණු කරනවා. ඊළඟට B වල සිරස්ව අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනවා. RB A සංධියේ ප්‍රතික්‍රියා B සංධියේ ප්‍රතික්‍රියාව බාහිරින් යදු බලය. දැන් අපිට මේ සැකිල්ලේ සමතුලිතතාව සලකලා සහ ගූර්ණ ගැනීමෙන් පුළුවනි x y සහ RB නිර්ණය කරගන්න. අපි සිරස් සමතුලිතතාව ගත්තොත් සිරස්ව ඉහළට ක්‍රියාත්මක වන්නේ RB බලය සහ y බලය. ඒ දෙකේ එකතුව සමාන වෙන්න ඕනේ සිරස්ව පහළට ක්‍රියා කරන නිව්ටන් 1000ට. එහෙමනම් පළවෙනි සමීකරණය සිරස් සමතුලිතතාව සැලකීමෙන් අපිට ලැබෙනවා y ධන RB ඉහළට බල එකතුව සමානයි 1000 නිව්ටන් පහළට බලයට. ඊළඟට අපි ලක්ෂයක් වටා ගූර්ණ ගන්න ගියොත් මේ දඬු වල දිග සමාන දිග ඇති නිසා යම්කිසි අගයක් අපිට භාවිතා කරන්න පුළුවන් දණ්ඩක දිග සඳහා. ඒ ලක්ෂය වටා ගූර්ණ ගන්නවා. ඒ ලක්ෂය වටා ගූර්ණ ගැනීමේදී RB බලයට මා මෙහිදී සලකලා තියෙනවා දණ්ඩක දිග 2a කියලා. එමනම් ඒ ලක්ෂය වටා ගූර්ණ ගැනීමේදී RB බලයට තියෙන ලම්බ දුර වෙන්නේ AB දණ්ඩේ දිග අපි ගමු 2a කියලා. ඊළඟට නිව්ටන් 1000 බලය RB වාමාවර්ත ගූර්ණයක් ලබා දෙනවා. 10 නිව්ටන් බලය දක්ෂිනාවර්ත ගූර්ණයක් ලබා දෙනවා A වටා. එහෙනම් 10 නිව්ටන් බලයට තියෙන ලම්බ දුර වෙන්නේ A සිට මේ දක්වා මෙතන 2a මේ පාදයක් 2a නිසා 2a cos කියලා මේ කෝණයෙන් විභේදනය කරන්න පුළුවනි. අපි දන්නවා මේක සමපාද ත්‍රිකෝණයක් නිසා ඕනම තැනක කෝණය වෙන්නේ 60යි. එවනම් 2a cos 60යි කියලා යොදන්න පුළුවන්. එතනින් අපිට ලැබෙනවා RB වලගය 2a cos 60 තමයි මේ 2a ධන a 3a කියලා සඳහන් වෙන්නේ RB 1500යි. RB 1500යි පළවෙනි සමීකරණයට ආදේශ කළාම එහා පැත්තේ තියෙන 1000යි මෙතනට 1500ක් ආදේශ වෙනවා. එතනින් අපිට ලැබෙනවා y වලගේ ඍණ 500ක් කියලා. එහෙමනම් අපි ලකුණු කරලා තියෙන දිශාවට නෙමෙයි y ක්‍රියාත්මක වෙන්නේ
ඍණ 500ක් පහළට 500ක් වෙනවා. ඊළඟට අපි මේ රූපයේ තිරස් සමතුලිතතාව සැලකුවොත් අපිට ඉතා සරලව පේනවා එකම තිරස් බලය ක්‍රියාත්මක වෙන්නේ. මොකද්ද? ඒ සංදියේ අසව්වේ ප්‍රතික්‍රියාව x පමණයි. එහෙමනම් එකම තිරස් බලයක් පමණක් තියෙනවා නම් තිරස් සමතුලිතතාව සැලකීමේදී සමීකරණය x සමානයි බිඳුව වෙනවා. වෙන කිසිදු බලයක් නැති නිසා. එහෙමනම් x බලය බිඳුව වෙනවා. y ගේ දිශාව ප්‍රතිවර්ත වෙන්න ඕනේ. අපි ඒ ටික නිවැරදිව ලකුණු කරමු. මෙතන බලය 1500යි RB. y ගේ දිශාව මාරු වෙන්න ඕනේ. x බලය බිඳුවයි. ඒකත් අවශ්‍ය නැහැ. මෙන්න දැන් තියෙනවා සියලුම බල ටික අපි නිර්ණය කරලා තියෙනවා බාහිර බල ටික. දැන් එහෙනම් අපිට තියෙන්නේ බෝ අංකනයට යන්නයි අවකාශ ටික අංකණය කරගනිමින්. අවකාශ ටික අංකණය වෙනවා 1 මේ බලය හරහා ගියාම අලුත් අංකයක් 2 2 මෙතනට යනකම් යනවා. එහා පැත්තට ගියා අංක 3 3 මේ ප්‍රදේශය සම්පූර්ණ මෙතනට එනකම් එනවා. නැවතත් 1 මේ ඇතුලේ 4 සහ 5. ඔන්න අවකාශ ටික අංකණය වෙලා ඉවරයි. ඊළඟට අපි ප්‍රත්‍යාබල සටහන දීම C වලින් පටන් ගත්තොත් මොකද B සංදියට આવොත් අඥාත බල 3ක් තියෙනවා. D සංදියට આવොත් අඥාත බල 3ක් තියෙනවා. C සංදිය නම් අඥාත බල 2යි තියෙන්නේ. මා එහෙනම් C සංදිය ආරම්භක සංදිය වශයෙන් යොදා ගන්නවා. C සංදියෙන් ආරම්භ කළාම වාමාවර්තව යාමේදී බොහොම පැහැදිලිව හඳුනා ගන්න C සංදිය වටා වාමාවර්තව යාමේදී 2 3 15ට 1000යි. මම නැවතත් මතක් කරනවා ඊතලයක් යදලා නැහැ. 2 3 15ට දිශාව ලැබිලා තියෙනවා 1000යි නිව්ටන්. ඊළඟට 3 5 3 5 තිරස් වෙන්න ඕනේ. විශාලත්වය දන්නෙත් නැහැ, දිශාව දන්නෙත් නැහැ. එහෙමනම් අපි දන්නේ එකම ගුණාංගය 3 සහ 5 තිරස් බව පමණයි. දිශාව දන්නෙත් නැහැ, විශාලත්වය දන්නෙත් නැහැ. ඊළඟට 5 2 5 2 දකුණට ඇලවෙලා තියෙනවා තිරසට 60ක්. 5 2 දකුණට ඇලවෙලා තිරසට 60ක්. එහෙනම් 2 මේ ලක්ෂය තියෙන නිසා තිරසට 60ක් නැත්නම් සිරසට 30ක් කාණතව 2 5 ලැබෙන්න ඕනේ. එහෙමනම් අපිට පැහැදිලි 5 මෙතන තියෙන්න ඕනේ. එතකොට 3 5 වමට දිශාගත වෙනවා. එහෙනම් මෙතන වමට ඊතලයක් වැටෙනවා. සමානා ප්‍රතිවිරුද්ධව අනිත් ඊතලේ දාගන්න. එකක්වත් මග අරින්න එපා ඊතල. ඊළඟට 5 2 5 2 උඩට ඒ ඊතලේ මෙතනින් දාන්න එපා. අපි සීලක්ෂය වටේ යන්නේ. එහෙනම් සීලක්ෂය වටේ යනකොට ඊතලේ මෙතෙන්ටයි වැටෙන්න ඕනේ. 5 2 උඩට නිසා. ප්‍රතිවිරුද්ධ ඊතලේ මෙතනට දානවා. හරි. දැන් එහෙනම් C සංදියට සම්බන්ධ දඬු දෙකේ ප්‍රත්‍යාබල ගුණාංගයෙන් පමණක් නිර්ණය කරගෙන ඉවරයි. විශාලත්වය පසු හොයමු. ඊළඟට අපි යනවා 3 1 3 1 කියන්නේ ඒ සංදියට ආවොත් වාමාවර්තව ඒ සංදියට ආයාමේදී 3 1 අවකාශ දෙක හරහා යනකොට 500ක් 15ට 3 1 500ක් 15ට තියෙනවා. ඊළඟට 1 4 තිරස් වෙන්න ඕනේ. විශාලත්වය හෝ දිශාව දන්නේ නැහැ. 1 4 බලය තිරස්ව පවතිනවා. විශාලත්වය දිශාව දන්නේ නැති නිසා අපි නැවතත් චිත්‍ර රේඛාවක් අඳ ගන්නවා 1 4 ඊළඟට 4 3 තිරසට 60ක් ආනතයි නැවතත් 4 3 තිරසට 60ක් වෙන්න තුනේ ඉලක්කම මෙතන තියෙන නිසා අපිට තිරසට 60ක් නැත්නම් සිරසට 30ක රේඛාවක් අඳගත්තා මේ රේඛාවට සමාන්තරව. එතකොට අපිට ලැබෙනවා ඡේදන ලක්ෂය. එහෙමනම් 1 4 4 මෙතන විය යුතුයි. එතකොට 1 4 වමට දිශාගත වෙලා තියෙන නිසා ඒ සංදිය වටා යාමේදී වමට ඊතලයක් වැටෙනවා. ප්‍රතිවිරුද්ධ ඊතලයේ මෙතනට වැටෙනවා. ඊළඟට 4 3 උඩට සම්පූර්ණ වෙනවා. එහෙනම් ඒ සංදිය වටා යාමේදී 4 3 උඩට ඊතලයක් ලකුණු වෙනවා. ප්‍රතිවිරුද්ධ ඊතලයේ මෙතනට ලකුණු වෙනවා. දැන් ඒ දණ්ඩත් අවසానයි. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ DB දණ්ඩ පමණයි අඥාතයක් වශයෙන්. අපිට ඒක මේ සංදියෙන් ගත්තත් ලබා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමු ලකුණු වෙලා තියෙන බල හරියද කියලා. 1 2 ඉහළට 1500 1 2 ඉහළට 1500ක් තියෙනවා. 2 5 15ට 2 5 15ට. එතකොට 5 4 5 4 ලකුණු වෙන්නේ කොහොමද? 5 4 15ට. එහෙනම් මෙතන වටා 15ට ඊතලයක් වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මෙතනට ගියොත් 5 3 දකුණට 5 3 දකුණට 3 4 15ට 3 4 15ට 4 5 එතකොට මේ අතට එන්නේ මෙතන ඊතලයක් වැටෙන්න ඕනේ. ඔය සංදි දෙකෙන් කොයික ගත්තත් අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙනම් 4 5 ඉහළට ඊතලයක් වැටෙනවා
අනිත්‍ය තලය මෙතනට වැටෙනවා. එතකොට එක් දණ්ඩක් පමණක් නොදන්නා අවස්ථාවකදී දෙකලවරේ මොන සංදියෙන් ගත්තත් අපිට ප්‍රත්‍යාබල නිර්ණය කරගන්න පුළුවන්. දැන් අපි සියලු ප්‍රත්‍යාබල ගුණාංග වශයෙන් හොයාගෙන තියෙනවා. දැන් අපිට තියෙන්නේ ප්‍රත්‍යාබල සටහනේ එක් එක් පාදයේ දිග ඒ බලයේ විශාලත්වය වශයෙන් ගණනය කරගන්න එකයි. මේ තියෙන ප්‍රත්‍යාබල සටහන. 2 3 5 ත්‍රිකෝණය ගත්තොත් 2 3 5 ත්‍රිකෝණයේ tan 60 සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය 1000 බෙදීම 5 3 එතනින් අපිට 5 3 ගේ ලැබෙනවා 10ට මූල 3යි. ඊළඟට අපි sin 60 ලිව්වොත් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය 1000 බෙදීම 2 5 sin 60 ගේ ආදේශ කළාම මූල 3 බෙදීම 2 අපිට ලැබෙනවා 2 5 ගේ. ඊළඟට මෙතන එයාගේ ටික ලකුණු කරගත්තා 3 4 5 ත්‍රිකෝණය. 3 4 5 ත්‍රිකෝණය සැලකුවාම මේක සමපාද ත්‍රිකෝණයක් 60යි 60යි සමපාද නිසා 1000 බෙදීම මූල 3ගේ අපිට මේ පාද වලට යොදා ගන්නත් පුළුවන්. නැත්නම් අපි 5යි 4 cos 30 කියලා ලිව්වොත් 5 4 cos 30 සිරස්ව ලැබෙනවා 500ක් වශයෙන් මේ ප්‍රමාණය 5 4 cos 30 5 4 යගේ ලබා ගන්න පුළුවන්. ඊළඟට 3 4ත් එමාගේම වෙනවා සමපාද ත්‍රිකෝණයක් බැවින්. දැන් සියලුම අගයන් ටික නිර්ණය වෙනවා. අපි නැවතත් මේ ටික සැකිල්ලේ සඳහන් කරගමු. 1 3 4 ත්‍රිකෝණය. 1 3 4 ත්‍රිකෝණයෙන් මෙන්න මේ 4 එක අගය හොයා ගන්නත් ඕනේ. අපි දන්නවා මෙතන 60යි නම් මෙතන 1000යි නම් 1000යි cos 60යි වෙනකොට cos 60 භාගයක් වෙනවා. 500 බෙදීම මූල 3ක් වෙනවා 4 1. 4 1 500 බෙදීම මූල 3යි. අපි අගයන් ටික රූපයේ ලකුණු කරගන්නවා. 1 4 500ට මූල 3යි 2 5 2000ට මූල 3යි 3 5 අවකාශ වෙන වෙනවා 1000ට මූල 3යි 3 4 අවකාශ වෙන වෙනවා 1000ට මූල 3යි අවසානයේ 4 5 අවකාශ 1000ට මූල 3යි. දැන් මේ බල ටික අවසාන පිළිතුර වශයෙන් වගුවක ඉදිරිපත් කරනවා. එක් එක් දණ්ඩේ ප්‍රත්‍යාබලය දඬු පහක් තියෙනවා AB AD BC BD CD ආතතිය හෝ තෙරපුම වෙන වෙන වශයෙන් දක්වන අවසාන පිළිතුර. AB දණ්ඩ. AB දණ්ඩේ තියෙන තෙරපුමක් 500ට මූල 3යි. ඊළඟට AD දණ්ඩ ආතතියක් 10ට මූල 3යි. ඊළඟට BC දණ්ඩ තෙරපුමක් 2000ට මූල 3යි. BD දණ්ඩ තෙරපුමක් 10ට මූල 3යි. අවසානයේ CD දණ්ඩ ආතතියක් 10ට මූල 3යි. මෙන්න අවසාන පිළිතුර. එක් එක් දණ්ඩේ ප්‍රත්‍යාබලය ආතති හෝ තෙරපුම් වශයෙන් වෙන්වෙන්ව දක්වමින් අවසාන පිළිතුරට අපි ළඟා වුණා. එහෙමනම් දරුවනි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු වලට පිවිසෙන්නට කලින් මා මේ ඔබත් සමග සාකච්ඡා කරන්නට යෙදුනේ ඊට වඩා සරල උදාහරණ දෙකක්. දැන් අපි බලමු අපිට ලැබී තිබුණු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුවක් පිළිබඳව. 2019 වසරේ අපිට ලැබී තිබුණු රාමු සැකිලි ගැටලුව. ඒකේ රූපය අපිට සපයලා තිබුණා. රූපය සපයලා තිබුණොත් පහසුයි. නොවේසේනම් ගැටලුවේ තියෙන කාරණා ටික අනුව අපි ඊටා නිවැරදිව රූපය තීරණය කරගන්න ඕන. රූපේ පෙන්වා ඇති රාමු සැකිල්ල ඒවායේ කෙළවරවලදී සුමට ලෙස සංදි කළ දඬු ටිකක් දීලා තියෙනවා. සහැල්ලු දඬු 5කින් සමන්විත වෙනවා. AB CB දඬු වල දිග සමානයි කියලා දීලා තියෙනවා අගයක්. A කියලා CD දණ්ඩේ දිග 2a කියලා දීලා තියෙනවා. ඊළඟට BAC කෝණය 5/6 5 බෙදීම 6 බව සඳහන් වෙනවා. රාමු සැකිල්ල ඒ වලදී අචල ලක්ෂයකට සුමටව අසව් කරලා තියෙනවා. තවත් කාරණා තියෙනවා දත්ත වශයෙන් D සංදියේදී W භාරයක් යොදලා තියෙනවා. AC සිරස්ව පවතිනවා. AC සිරස්ව CD තිරස්ව පවතිනවා. සිරස් තලයක රාමු සැකිල්ල සමතුලිතව තියෙනවා. C සංදියේදී AB දණ්ඩට සමාන්තරව C සංදියේදී AB දණ්ඩට සමාන්තරව රූපයේ පෙන්වා ඇති දිශාවට P බලයක් යොදලා තියෙනවා. ඔන්න සියලු දත්ත ටික අපිට කියනවා බෝවංකනයේ භාවිතයෙන් DBC සංදි සඳහා. බෝවංකනයේ භාවිතයෙන් DBC සංදි සඳහා ප්‍රත්‍යබල සටහනක් අඳින්න. එනයින් ආතතිද තෙරපුම්ද යන්න ප්‍රකාශ කරමින් දඬු පහේම ප්‍රත්‍යබල හා P යගේ සොයන්න. එතකොට කරන්න ඕන වැඩ ටිකත් සේරම පැහැදිලිව ගැටලුවේ ඉදිරිපත් වෙනවා. අපි දැන් බලමු එහෙනම් මේ ගැටලුව පියවරෙන් පියවර ඉදිරියට යන ආකාරය. මේ තියෙන මේ රූපය, ඒ කියන්නේ ඔබේ උත්තර පත්‍රයේ අඳ ගන්නා රූපය මේ තියෙන්නේ. ඒකේ
අවකාශ ටික අංකණය වෙනවා. 1 W හරහා ගියා 2. මෙතන ප්‍රතික්‍රියා ක්‍රියාත්මක වෙනවා. අපි දන්නේ නැහැ කොහොමද කියලා. අපෙන් අහන්නෙත් නැහැ, අපි දන්නෙත් නැහැ. ඒ නිසා අපි එතන බලයක් කරා යනවා කියලා අලුත් අවකාශයක් අරන් තියෙනවා. මේ 2 මෙතනට එනකම් විතරයි එන්නේ අවකාශය. ඒ සංදියේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ වෙනත් අගයක් ලැබෙනවා. 5 මේ බලයෙන් එහාට යනකොට ආයි 1 වෙනවා. ඇතුලේ අවකාශ දෙක 3 හා 4 වෙනවා. ප්‍රත්‍යබල සටහන අපි D සංදියෙන් ආරම්භ කළොත් D සංදිය වාමාවර්තව සලකන්න ඕනේ. D සංදිය වටා යාමේදී මුලින්ම දන්නා බලය මොකද්ද? 1 2. 1 සිට 2 දක්වා යාමේදී වාමාවර්තව 1 සිට 2 දක්වා යාමේදී පහළට W කියන බලයක් අපිට මුණ ගැහෙනවා. එහෙනම් 1 2 පහළට W කියලා ප්‍රත්‍යබල සටහන ආරම්භ කරන්න ඕනේ. ඔය තියෙන්නේ 1 2 පහළ දිශාවට තියෙන W බලය. ඊළඟට 2 3 2 3 බලයේ විශාලත්වය දන්නෙත් නැහැ, ඊතලයක් මෙතන නැහැ කියන දිශාව දන්නෙත් නැහැ. ආනතිය පමණයි දන්නේ. මෙතන 30යි සමදිපාදී ත්‍රිකෝණයක්, මෙතන 30යි. එහෙනම් මෙතන 60යි ඍජුකෝණී ත්‍රිකෝණයක්, නැවතත් මෙතන 30යි. එහෙමනම් 2 3 බලය තිරසට 30ක් ආනතයි වමට ඇලයි. 2 3 බලය තිරසට 30ක් ආනතයි වමට ඇලයි. ඔය තියෙන්නේ අසම්පූර්ණ රූපය. 2 3 බලය තිරසට 30ක් ආනතයි වමට ඇලයි. ඊළඟට 3 1 තිරස්ව පවතින්න ඕනේ. 1 මේ ස්ථානයේ පවතිනවා. 3 1 තිරස්ව පවතින නම් අපිට ඉතා පැහැදිලි 3 1 රේඛාව මෙන්න මේ ආකාරයට පවතින්න ඕනේ. එහෙමනම් ඡේදන ලක්ෂ්‍ය අංක 3 විය යුතුයි. එහෙමනම් 2 3 උඩට. 2 3 ඉහළ දිශාවට තියෙන ඊතලයක් ලකුණු වෙනවා. ප්‍රතිවිරුද්ධ ඊතලය මෙතන ලකුණු වෙනවා. ඊළඟට 3 1 දිශාගත වෙලා තියෙනවා දකුණට. එතකොට 3 1 බලය දකුණු පැත්තට යොමු වෙනවා. දකුණට ඊතලයක් ප්‍රතිවිරුද්ධ ඊතලය ලැබෙනවා. එතනින් අපි ගියොත් B සංදිය දැන් තියෙන අඥාත බල 2යි. B සංදිය අඥාත බල 2 නිසා අපිට B සංදියට යන්නත් පුළුවනි. එතකොට 2 4 B සංදිය වටා වාමාවර්ත යාමේදී ලකුණු වෙච්ච බලය හරිද කියලා බලමු. 3 2 15ට. මේ තියෙන 3 2 15 දිශාවට. ඊළඟට 2 4 සිරසට 30ක් ආනතයි වමට ඇලයි. 2 4 සිරසට 30ක් එහෙම නැත්නම් තිරසට 60ක් ආනතයි වමට ඇලයි. ඊළඟට 4 3 දකුණට ඇලයි තිරසට 60ක්. 4 3 දකුණට ඇලයි තිරසට 60ක්. මේ තියෙන 4 3 මෙතෙන්ට ලැබෙනවා කියලා දැක්වෙනවා. මම නැවතත් ඒක දක්වන්නම්. 2 4 4 3. එතකොට අංක 4 මේ ස්ථානයේ ලැබෙනවා. එහෙමනම් 2 4 උඩට දිශාගත වෙනවා. මෙතන උඩට ඊතලයක් ලකුණු වෙන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ ඊතලයේ ලකුණු වෙන්න ඕනේ. 4 3 පහළට ලැබෙනවා. මෙතන පහළට ඊතලය ප්‍රතිවිරුද්ධ ඊතලය. දැන් අපිට දඬුවල ප්‍රත්‍යාබල AC හොයන්න තියෙනවා. එතකොට 4ෙන් ආරම්භ වෙනකොට 4 5 සිරස් බලයක්. මේ ලක්ෂ්‍ය වටා ගියොත් 4 5 C වටා යාමේදී 4 5 සිරස් බලයක් වෙනවා. ඊළඟට 5 1 5 1 කියන්නේ මේ P බලය. මේ රේඛාව පොඩ්ඩක් දිගට ඇඳගත්තොත් අපිට පැහැදිලි 5 1 අවකාශ දෙක වෙන් වෙනවා P බලයෙන්. එම බලයත් මේකට සමාන්තරයි කියලා ගැටලුවේ දීලා තිබුණා. එහෙනම් 5 1 බලය තිරසට 30 නිසා තිරසට 60යි 5 1 බලය. 5 ලක්ෂය මේ ස්ථානයේ ලැබෙනවා අපිට. එහෙනම් 4 5 උඩට තියෙනවා 5 1 පහළට ලැබිලා තියෙනවා. මේ දිශාව දීලා තියෙනවා පහළට කියලා. සියලු බල ටික අපි දැන් ගුණාංග වශයෙන් හොයාගෙන අවසానයි. ඊළඟට අපි මේ මෙතනට ලැබිලා තිබුණ ලකුණු 30ක් මේ ප්‍රත්‍යාබල සටහනෙන් විශාලත්ව ටික අපි දැන් නිර්ණය කරගත යුතුයි. විශාලත්වය නිර්ණය කරගන්න ගියාම අපි ප්‍රත්‍යාබල සටහනේ ජ්‍යාමිතික ගුණාංග ඉතා හොඳින් සලකමු. 60යි 30යි මේ පාද දෙක සමාන්තරයි. මොකද ගැටලුවේ සපයා තිබුණා P බලය සමාන්තරව ක්‍රියාත්මක වෙනවා කියලා AB පාදයට. එතනින් අපිට මේ කොටස ලැබෙනවා සමාන්තර ආශ්‍රයක් වශයෙන්. 1 2 ත්‍රිකෝණයේ 1 2 3 ත්‍රිකෝණයේ සලකුවොත් 1 2
3 ඍජු කෝණීය ත්‍රිකෝණයක් sin 30 සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදයේ W කර්ණය 2 3 sin 30 අගය ආදේශ කළාම අපිට ලැබෙනවා 2 3 අගය 2W කියලා. ඊළඟට 2W වගේ සඳහන් වෙනවා. ඊළඟට tan 30 සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය W බෙදීම 1 3 tan 30 අගය 1 8 මූල 3යි ආදේශ වෙනවා. එතනින් W වල අගය අපිට 1 3 අගය ලැබෙනවා මූල 3යි W කියලා. 1 3 අගය මූල 3යි W. 2 3 4 ත්‍රිකෝණය සැලකුවොත් දැන් මේ 2යි W තියෙන්නේ 2 3 පාදයට මූල 3යි W තියෙන්නේ 1 3 පාදයට ඊළඟට අපි 2 3 4 2 3 4 ඒකත් අපිට ඉතා පැහැදිලි මෙතන අංශක 30යි 60යි නිසා ඍජු කෝණී ත්‍රිකෝණයක්. එhmenan 2 3 4 ත්‍රිකෝණයෙන් tan 30 මේ කෝණය. tan 30 ලිව්වොත් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය 3 4 බෙදීම බද්ධ පාදයේ හොයාගෙන තියෙනවා 2W කියලා. tan 30 අගය 1 මූල 3ක් ආදේශ වෙනවා 3 4 බෙදීම 2W. එතනින් 3 4 අගය අපිට ලැබෙනවා හරස් ගුණිතයෙන් 2W බෙදීම මූල 3ක් කියලා. 3 4 අගය 2W බෙදීම මූල 3යි. ඒ ත්‍රිකෝණයම සලකලා අපි sin 30 ලිව්වොත් sin 30 සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එතකොට සම්මුඛ පාදයේ දැන් දත්තයක් වශයෙන් තියෙනවා අපි හොයාගෙන නිසා sin 30 සම්මුඛ පාදයේ බෙදීම කර්ණය වෙනවා 2 4 sin 30 භාගයයි 2W බෙදීම මූල 3යි සම්මුඛ පාදය කර්ණය 2 4 sin 30 ගේ ආදේශ කළාම භාගයක් කියලා අපිට 2 4 ලැබෙනවා 4W බෙදීම මූල 3යි 2 4 4W බෙදීම මූල 3යි. ඊළඟට මා ඔබට කලින් සඳහන් කළා මේ රූපේ සමාන්තර ආශ්‍රයක් වශයෙන් තියෙනවා. මොකද මෙතන 30යි මෙතන 30යි මේ දෙක සමාන්තරයි. එහෙමනම් 1 2 4 5 සමාන්තර ආශ්‍රයක්. ඒ සමාන්තර ආශ්‍රයෙන් අපිට 4 5 අගය 1 2ට සමාන බව සඳහන් කරන්න පුළුවන්. හැබැයි ඔබ පොඩ්ඩක් පිළිතුරු සපයද්දි මෙහිදී ඔබ හඳුනාගත් බව ඉදිරිපත් කරන්න ඕනේ මේක සමාන්තර ආශ්‍රයක් කියන එක. මොකද මේ පාදවල විශාලත්වයන් සමාන බව අපි සලකන්නේ සමාන්තර ආශ්‍රයක් කියන ගුණාංගය නිසා. එහෙමනම් සමාන්තර ආශ්‍රයෙන් 4 5 අගය ලැබෙනවා 1 2ට සමානයි කියලා 1 2 අගය W මේ අගයත් W වෙනවා. ඊළඟට P වල අගය. P වල අගය ගැටලුවේ කියලා තිබුණා හොයන්න කියලා. එහෙනම් P වල අගය වෙන්නේ නැවතත් සමාන්තර ආශ්‍රයක් බැවින් 2 4ට සමානයි P අගය 2 4 අගය 4W බෙදීම මූල 3යි. සියලු අගයන් ටික හොයලා ඉවරයි. මා තවත් පොඩි වැදගත් කාරණයක් මෙතනදී කියන්න ඕනේ. මේ ගැටලුවේ P කියලා තිබුණේ යොදලා තියෙන බාහිර බලයක්. ඒතර කලින් ගැටලු කිහිපයකදී අපි බාහිර බල හෙව්වේ සමතුලිතතාවය ගූර්ණ ගැනීම කියන ගුණාංග මගින්. සිරස් සමතුලිතතාවය, තිරස් සමතුලිතතාවය හෝ ගූර්ණ ගැනීම. නමුත් මෙහිදී අපි සිරස් සමතුලිතතාවයකට, තිරස් සමතුලිතතාවයකට හෝ ගූර්ණ ගන්නේ නැතුව කෙලින්ම අපි බෝ අංකණයට ආවා. ඇයි අපි එහෙම කළේ? ඉතා හොඳින් කියවන්න ගැටලුවේ තිබුණා ප්‍රත්‍යාබල සටහනක් ඇඳ එනයින් කියලා. එතකොට එහෙමනම් ප්‍රත්‍යාබල සටහන ඇඳ එනයින් p යගේ නිර්ණය කරන්න කිව්වහම ප්‍රත්‍යාබල සටහනෙන් p යගේ නිර්ණය කළොත් තමයි ඔබේ පිළිතුර නිවැරදි ඉදිරිපත් කිරීමක් වෙන්නේ. මොකද ප්‍රත්‍යාබල සටහන ඇඳ එනයින් p යගේ නිර්ණය කරන්න. නිකම්ම p යගේ නිර්ණය කරන්න කියලා දීලා තිබුණා නම් ක්‍රමයක් නොකිය. එතකොට අපිට සිරස් සමතුලිතතාව, තිරස් සමතුලිතතාව සහ ගූර්ණ ගැනීම කියන ගුණාංග වලින් ප්‍රත්‍යාබල සටහනට එන්න කලින් සරලව නිර්ණය කරගන්න තිබුණා. නමුත් මේ ගැටලුවේ ක්‍රමයක් කියලා තියෙනවා මෙහෙම හොයන්න කියලා. ක්‍රමය මොකද්ද? ප්‍රත්‍යාබල සටහනෙන්. එහෙමනම් අපිට සිද්ධ වෙනවා කියලා තියෙන ක්‍රමයටම පිළිතුරු ලබා ගන්න. එහෙමනම් දැන් අපි සියලු පිළිතුරු ටික හොයාගෙන ඉවරයි. අවසාන වශයෙන් p යගේ හොයාගත්තට ලකුණු 10ක් තිබුණා. දැන් අපි එක් එක් දණ්ඩේ ප්‍රත්‍යාබලය පැහැදිලිව ප්‍රත්‍යාබල සටහනෙන් රාමු සැකිල්ලට හුමාරු කරගන්නවා. 4 2 අවකාශ දෙක වෙන්න වෙනවා AB දණ්ඩෙන්. 4 2 අගය 4W බෙදීම මූල 3යි. ඊළඟට 4 3 අවකාශ දෙක වෙන්න වෙනවා BC දණ්ඩෙන්. 4 3 බලයේ විශාලත්වය 2W බෙදීම මූල 3යි.
5 4 අවකාශ දෙක වෙන් වෙනවා AC දණ්ඩෙන්. 5 4 බලයේ විශාලත්වය W හොයාගත්තා. 3 2 BD දණ්ඩේ බලය 3 2 බලය 2W එතනට ලැබෙනවා. අවසාන වශයෙන් 1 3 1 3 මූල 3W වගේ ලකුණු වෙනවා. මේ තියෙන ප්‍රත්‍යාබල සටහනේ ආතති බව, තෙරපුම් බව සහ ඒවායේ විශාලත්වයන් කියන සියලුම ගුණාංග අවසාන වශයෙන් වෙන්වෙන්ව දක්වමින් අපි ඔක්කොම හොයලා ඉවරයි. දැන් අපි මේ පිළිතුර අවසාන පිළිතුර වශයෙන් වගුවක ඉදිරිපත් කරනවා. එක් එක් දණ්ඩේ ප්‍රත්‍යාබලය දණ්ඩ ගැටලුවේ සපයා තිබුණ දඬු 5ක් මේ තියෙන දඬු 5 ආතති හා තෙරපුම් ඒකක දීලා තියෙන නිසා නිව්ටන් බවත් සඳහන් වෙනවා. AB දණ්ඩ AB දණ්ඩේ තියෙන්නේ ආතති බලය 4W බෙදීම මූල 3යි. BC දණ්ඩ BC දණ්ඩේ තියෙන්නේ ආතති බලය 2W බෙදීම මූල 3යි. AC දණ්ඩ AC දණ්ඩේ තියෙන්නේ ආතති බලය W. BD දණ්ඩ BD දණ්ඩ තියෙන්නේ ආතතියක් 2W. අවසානයේ CD දණ්ඩ තියෙන තෙරපුමක් මූල 3W. මේ තියෙන්නේ අපි විසින් විභාගයේදී ඉදිරිපත් කළ යුතු අවසාන පිළිතුර මේ ගැටලුව සඳහා. එහෙමනම් දරුවනි අද මා ඔබට කුඩා ගැටලු දෙකකින් ආරම්භ කරලා විභාග ගැටලුවක් පසුගිය විභාග ගැටලුවක් සාකච්ඡා කරන්නට යෙදුණා. අද මේ සාකච්ඡා කරන්නට යෙදුනේ එකම එක විභාග ගැටලුවයි. අපි මේ පාඩමේ ඉදිරි අධීරකදී නැවතත් සම්පූර්ණයෙන්ම ලැබුණු විභාග ගැටලු පමණක්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට අද පාඩමත් මීට පෙර සතියේ අපි සාකච්ඡා කරන්නට යෙදුණු સિદ્ધාන්ත මතක් කිරීමේ පාඩමත් පොඩ්ඩක් අපි අද නැවතත් මෙනෙහි කළොත් මුලින්ම අපි රාමු සැකිල්ලක් කියන එක හඳුනාගත්තා. අපි විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යයනය කරන රාමු සැකිල්ලක තිබිය යුතු ගුණාංග රාමු සැකිල්ල මුළුමනින්ම තලීය විය යුතුයි. සියලු දඬු සැහැල්ලු විය යුතුයි. සියලු දඬු ඒ වායේ කෙළවරවලදී සුමටව අසව් කරලා තියෙනවා. බාහිරින් යෙදෙන බල සියල්ලම එකම තලයේ ක්‍රියාත්මක වෙනවා. දඬුවල අභ්‍යන්තර බල සහ බාහිර බල සියල්ලම සැකිල්ලේ තලයේම ඒකතලව ක්‍රියාත්මක වෙනවා. සියලුම දඬුවල ප්‍රත්‍යාබල එක්ක ආතති හෝ තෙරපුම් වෙනවා. සියලුම දඬුවල ප්‍රත්‍යාබල ආතති හෝ තෙරපුම් වෙනවා. මා නැවතත් තව පොඩි මතක් කිරීමක් කරනවා. නමුත් සමහර විට දරුවනි අපිට ලැබෙන ගැටලුවක ආතති හෝ තෙරපුම් කියන ගුණාංග දෙකට අමතරව ශුන්‍ය බලයක් ක්‍රියාත්මක කරන ගැටලුවක් ලැබෙන්නත් පුළුවන්. එවැනි අවස්ථා ලැබුණු පසුගිය විභාග ගැටලු පවතිනවා. ඒ නිසා සියලුම දඬුවල බල එක්කෝ ආතති හෝ තෙරපුම් විය යුතුයි. නමුත් ආතතියක් හෝ තෙරපුමක් කියන දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක නොවි ශුන්‍ය බලයක් ක්‍රියාත්මක වන, ඒ කියන්නේ බලයක් නැති දණ්ඩක් පවතින්නත් පුළුවන්. බලයක් නැති දණ්ඩක් යම්කිසි රාමු සැකිල්ලක තියෙනවා නම් ඒ කියන්නේ ඒ දණ්ඩ ඒ රාමු සැකිල්ලේ පවත්වා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ දණ්ඩෙන් රාමු සැකිල්ලට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එහෙම දඬු තියෙන්නත් පුළුවන් අපිට ලැබෙන ගැටලුවක. එහෙමනම් එවැනි ගැටලුවක් බෝ අංකණයෙන් අපි කොහොමද ආතති හා තෙරපුම් ප්‍රත්‍යාබල වෙන වශයෙන් හඳුනාගන්නේ? ඒ අනුව කොහොමද ප්‍රත්‍යාබල සටහන ඇඳලා අපි අවසාන පිළිතුර කරා ළඟා වෙන්නේ? අවසාන වශයෙන් කියනවා නම් ගැටලුවට සපයන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය අපි නිවැරදිව උපයාගන්නේ කොහොමද කියන එක. මොකද ওই දරුවන්ගේ අවසාන අභිප්‍රාය බලාපොරොත්තු වෙන්නේ උපරිම ලකුණු ප්‍රමාණයක් උපයා ගැනීමයි. එහෙමනම් දරුවනි මේ සමගම මා ඔබට තවත් ඉස්මතු කරලා දක්වන්න යන පොඩි කාරණයක් තියෙනවා. මොකද්ද? මේ ගැටලුවේ අපි දැක්කා ප්‍රත්‍යාබල සටහන ඇඳ එනයින් පීහියගේ නිර්ණය කරන්න කියලා දීපු නිසා ප්‍රත්‍යාබල සටහන ඇඳ එනයින් පීහියගේ නිර්ණය කරන්න කියලා ගැටලුවේ අපිට කියලා තිබිච්ච නිසා අපි මුලින්ම සිරස් සමතුලිතතාව, තිරස් සමතුලිතතාව හෝ ගුණ ගැනීමකට යන්නේ නැතුව කෙලින්ම අපි ආවා බෝ අංකණයට. අවිල්ල ප්‍රත්‍යාබල සටහනෙන් පීහියගේත් හොයාගත්තා. එහෙම කළේ මේ ගැටලුවේ කියලා තිබිච්ච නිසා. මා එතකොට මෙහිදී ඔබට මතක් කරන්න යන්නේ මේ අනුව අපිට පේනවා අපිට අවශ්‍ය නම් සිරස් සමතුලිතතා, තිරස් සමතුලිතතා ගුණ ගැනීමෙන්
බාහිර බල ලබා ගන්නවත් පුළුවන්. එහෙම නැත්නම් ඒ සිරස් සමතුලිතතා තිරස් සමතුලිතතා ගුණ ගැනීම සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා ඒව අමතක කළා මුළුමනින්ම බෝවංකණයෙන්ම පමණක් බාහිර බලත් හොයාගන්නත් පුළුවන්. අපි ඒක මේ ගැටලුවේ දැක්කා. සමතුලිතතාව සලකන්නේ නැතුව කෙලින්ම බෝවංකණයේ සමතුලිතතාව තමයි සලකන්නේ. සිරස් සමතුලිතතාව තිරස් සමතුලිතතාව ගුණ ගැනීමෙන් තොරව බෝවංකණයෙන්ම බාහිර බල හොයන්නත් පුළුවන්. මේ ගැටලුවේදී අපි කරපු ආකාරයට. එhmenan දරුවනි නැවතත් ගුරුගෙදර අධ්‍යයන වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරකින් මීළඟ සතියේදී අපි මේ පාඩමේ සම්පූර්ණයෙන්ම විභාග ගැටලුම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එම පාඩමෙන් යලි ඔබ හමු වන තුරු ගුරුගෙදර අධ්‍යයන වැඩසටහන් මාලාව වෙනුවෙන් ආයුබෝවන්.